And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුල් අවධානය සිරස්තල. ජනපති පළමු පදවි ප්‍රාප්තිය අද. ජාතිය අමතා ජනපතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්. වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්. බෝගම්බරින් පැනයාමට උත්සාහ කළ රැඳවියන් පිරිසකට වැඩි රැඳවියෙකු මිය යයි. මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 18,000 ඉක්මවයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද සිට. දිගන යලි සෙලවේ. ශ්‍රී ලංකාවේ 7 වෙනි ජනාධිපතිවරයා වශයෙන් පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ ප්‍රථම වර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8:30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්ද සිදු කිරීමට නියමිතයි. මේ ජනාධිපතිවරයාගේ පළමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ස්වර්ණවාහිනිය තබන සටහනක්. 2005 වසරේ නොවැම්බර් මාසයේ සිට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා 2010 වර්ෂයේ සිට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරය දරමින් සිදු කළ සේවය ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ ලැබුම් ගත්තා. ඉක්බිතිව පසුගිය වසරේ අගෝස්තු මාස 12 වන දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකවරයා ලෙස සුගතදාස ග්‍රහස්ත ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් කෙරුණා. අනතුරුව පැවති ජනාධිපතිවරණයෙන් තමාගේ ප්‍රතිවාදියා වූ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ 14කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් මෙරට 7 වෙනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරීපත් වුණා. ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියස දිවුරුම් දුන්නේ අද වැනි දිනකයි. ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමද යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීන්දුව අතර ප්‍රධාන වනවා. පොදු ජන යහපත වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැදගත් තීන්දුව తీරන රැසකට එළඹි අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව නිර්නාමික තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමු කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමයි. අඩු ආදායම් ලාභී සහ උපාධිධාරීන් සඳහා රැකියා 1,50,000ක් ලබා දීමේ වැඩපිළිවෙලද පොදු ජන යහපත වෙනුවෙන් ගත් වැදගත් තීන්දුව తీරන අතර තවත් ප්‍රමුඛ කරුණක්. මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම ආනයනය නොකර දේශීයව අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ගත් තීරණය ඒ අතර ප්‍රමුඛ ස්ථානයක්. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා ළඟාවීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාල සීමාවේදී විශාල කැපකිරීමක් සිදු කළා. තම ප්‍රථම වර්ෂ පූර්ණය සනිටුහන් කරන ජනාධිපතිවරයා පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය මර්ධනය සඳහා අවැසි කටයුතු සම්පාදනයට දිවාරෑ නොබලා වෙහෙස මහන්සි වන අතර ඒ වෙනුවෙන් ගත් උපාය මාර්ග එකී ව්‍යසනින් රට මුදාගත හැකි බවට ඔප්පු කර හමාරයි. ශ්‍රී ලංකාව ලොව සෙසු රටවල් හා උරෙන්නුර ගැටෙන සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් කිරීමට ඉදිරියේදී පියවර ගනු ඇති බවට ජන හදවත් තුළ විශ්වාසයක් ගොඩනැගී අවසන්. මේ සියලු කරුණු මැද මේ වන විට මෙරටට බලපා ඇති COVID-19 දෙවැනි රැල්ලේ මර්ධන කටයුතු කිසියම් පාලනයකට යටත් කර ගැනීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අවධානය දැඩිව යොමු ඇත්තේ ආර්ථික ගැටලු විසඳා ගැනීමටයි. COVID-19 වසංගතයෙන් රටවැසියාත් බේරාගෙන සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රට සංවර්ධනය කරා රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බවට ඉදිරි වසර කිහිපය තුළ ඔප්පු කරාවේ. අද සිය පළමු පදවි ප්‍රාප්තිය සමරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට
ස්වර්ණ වාහිනියද මෙලෙස සුභාශිංසන එක් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනයද අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද දිනේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර අද උදැසන කිරිඅම්මාවරුන්ගේ දානයක්ද පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනයට සමගාමීවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට සමගාමීව කිරිඅම්මාවරුන්ගේ දානයක් අද පෙරවරුවේ පැවැත්වුණේ නාරායහිම්පිට අභයාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මේ පින්කම අඛණ්ඩවම කරගෙන යන්නේ මහින්ද රාජපක්ෂ ඒ ජනහිතකාමී නායකයාට ආශිර්වාද කරන්නටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණයි මන් කරන ජනතාවගේ ප්‍රසාදය ඒ බණ්ඩාරනායක අගමැතිතුමාගේ පත්වල ලැබිච්ච එකම නායකයා. ඒක අපි අවිවාදයෙන් කවුරුත් පිළිගන්නවා. අපි 1948 ඉඳන් නායකව ආපේ කළා. නායකයෝ එනවා නායකයෝ යනවා. සමහරු තමුණු පිනාසෙලා රටත් පිනාසෙන නායකයෝ ඉන්නවා. සමහරු රට දියුණු කරගෙන තමුණු බබළු නායකයෝ ඉන්නවා. එහෙමනම් අන්‍යවේ නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ. නිරෝගී සුවයක් ලබා දේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබතුමාට ජයත්‍රිමා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙන දරාවන් පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා. කොහොමද මේ අයවැය මේ වසංගතයත් ඉවර නැතුව ඔය ඉලක්කය මේ අයවැය ඉලක්කය අපි කැපවීම තියෙනවා නම් ඒ ඉලක්කය යන්න පුළුවන් කියලා මගේ විශ්වාසය. ඊට අසීරු මේ ඉලක්කවලට අපි ගිහිල්ලා තියෙනවානේ. මම හිතන්නේ ඒකත් ඒ වගේ මේ අපි අනිවාර්යෙන් යනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේ විශේෂ පූජාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල හුදකලා කර ඇති පොලිස් වසම්වල සහ අනෙකුත් ප්‍රදේශවල නිරෝධායන නීතීන් උල්ලංඝනය කරන පිරිස් සොයා සිදු කරන මෙහෙයුම් වැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු පලා යාමට උත්සාහ කර ඇති අතර ඉන් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. COVID-19 වෛරසය පැතිර යාම හමුවේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා. මේ වන විට එහි රැඳවියන් 410 දෙනෙකු නිරෝධායනයට ලක්ව සිටිනවා. මෙම රැඳවියන්ගෙන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කර ඇති අතර එම් රැඳවියන් 3 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එක් රැඳවියෙකු බන්ධනාගාරයෙන් පලා ගොස් තිබෙනවා. රැඳවියන් පලා යාම වැළැක්වීම සඳහා සිදු කළ වෙඩි තැබීමකදී එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම රැඳවියන් රාත්‍රී 12ට පමණ තමන් ඉන්න සිරමැදිරියේ කම්බිකූරු කඩාගෙන තමයි එතනින් එළියට ඇවිල්ලා තියෙන්නේ. බන්ධනාගාර භූමිය දිගේ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගොඩ වෙලා තාප්පෙන් තමයි පලා යන්න උත්සාහ කරලා තිබ්බේ. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වෙලා බලය පාවිච්චි කරලා ඒගොල්ලන් මැඩ පැවැත්තුවා. විශේෂයෙන් මෙහිදී වෙඩි තැබීමක් සිදු වෙලා තියෙනවා. මෙම අවස්ථාවේදී නේවාසිකයන් දෙදෙනෙක් තුවාල ලබලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබලා තියෙනවා. ඔවුන් මහනුවර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. රැඳවියෙක් මේ වන විට මිය ගොස් තිබෙනවා. මෙම රැඳවියන් වලට බන්ධනාගාර ගත වෙලා හිටපු රැඳවියන් එක රැඳවියෙක් පලා ගොස් තිබෙනවා. මේ වන විට පොලිසියත් බන්ධනාගාර නිලධාරීනුත් එකතු වෙලා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් පවතිනවා. බන්ධනාගාර අධිකාරීවරයෙක් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට යොමු කරලා තියෙනවා. ජීවිතක්ෂයට පත් වුණේ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ළඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකුව සිටි පුද්ගලයෙකු වන අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ එක් රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර රෝහලෙහි ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට සහ මෙම වෛරසය රැඳවියන්ට සහ එහි නිලධාරීන්ට පැතිර යාම පාලනය කිරීමට මේ වන විට බන්ධනාගාර තුළ විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වනු ලබනවා.
මේ අතර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් 24ක් හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශවල ආරක්ෂාව සහ නිරෝධායන නීති කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් තව නිවෙස්වලම රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නිවෙස්වල රැඳී නොසිටියහොත් එයාට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන තාක්ෂණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායද ලබාගෙන ඒ මගින් සංචරණ සීමා උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. ඉදිරියේදී ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම මෙහෙයුම් කිරීමට බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසය හමුවේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් සහ උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රථවාහන පරීක්ෂා කිරීමද වැඩි කර ඇති අතර පොලිස් මාර්ගබාධක සංඛ්‍යාවද මේ වන විට ඉහළ දමා තිබෙනවා. නිරෝධායනට ලක්ව සිටින නිවෙස්වල ජනතාවට සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය සහ අනිකුත් භාණ්ඩ ලබා දීමටද රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. මීට අමතරව සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක්ද විවිධ වර්ගයේ භාණ්ඩ මෙම පිරිසට ප්‍රදානය කිරීමද සිදු කරනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන් එළියට එන්න බෑ හොඳ මොනවා හරි තිබුණොත් මේකේ ටෙලිෆෝන් නම්බර් එකක් තියලා ඒකට කතා කරන්න පුළුවන්. මේ අතර ගාල්ල බූස සතොස ගබඩා සංකීර්ණයේ සිට කොළඹ ප්‍රධාන සතොස ශාඛා 4කට අත්‍යවශ්‍ය ආහාර වර්ග ප්‍රවාහනය කිරීම සඳහා යොදවා තිබුණු පෞද්ගලික ලොරි රථයක් එම භාණ්ඩ වෙනත් වෙළඳසැලකට අලෙවි කර තිබෙනවා. රත්ගම පොලිසිය කියා සිටියේ බූස සතොස ගබඩා සංකීර්ණයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ මෙම ලොරි රථයෙන් කොළඹට ප්‍රවාහනය කරන බව පවසමින් එම ද්‍රව්‍ය දංකොටුව කිරිමැටියාව ප්‍රදේශයේ වෙළඳසැලකට අලෙවි කර ඇති බවයි. මේ පිළිබඳව පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශනයකදී හෙළිකරගත් කරුණුවලට අනුව අදාළ රියදුරා සහ සහායකයා නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. දංකොටුව කිරිමැටියාව ප්‍රදේශයේ වෙළඳසැලකට අලෙවි කර තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සොයාගෙන නැති අතර එම තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මෙම ජාවාරම සඳහා යොදාගත් ලොරි රථය ඔරුගොඩවත්ත රථගාලක තිබී සොයාගත්තා. මේ අතර නිරෝධායන නීතියෙන් උල්ලංඝනය කරන පිරිස් සහ සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින පුද්ගලයන් සහ සිදු කරන මෙහෙයුම් තවදුරටත් වැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අපි මීට පෙර සිදු කරන ලද මෙහෙයුම් වලින් 22 දෙනෙක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම ඊයේ දිනේදී 95 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අනුව අත්අඩංගුවටගත් මුළු ප්‍රමාණය 117ක් වෙනවා. ඊයේ දිනේදී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ වත්තල කෙසෙල්වත්ත කොටහේන යන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව මේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල මුහුණුවාවරණ නොපැනදීම සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 297ක් වෙනවා. රට තුල මේ වන විට COVID-19 වෛරසය ව්‍යාප්තිය පෙරට වඩා වැඩි වී තිබෙනවා. රට තුල පවතින ආර්ථික තත්ත්වයන් ආරක්ෂා කළ යුතු අතර මහජන අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත් වීම මත රට පුරා ඇඳිරි නීතිය හෝ හුදකලාවක් පනවමින් සීමා කිරීම සිදු කිරීමේ හැකියාව හැම අවස්ථාවකදීම අපිට නැහැ. යම් යම් ප්‍රදේශ හුදකලා කරමින් හා සීමා කිරීම පනවමින් ක්‍රියා කිරීම සඳහා අපිට මේ අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් සිදු වී තිබෙනවා. ලෝකයේ තුලින් මෙම වසංගතය සම්පූර්ණයෙන් තුරන් වන තෙක් අපට ඒ සමග ආරක්ෂිතව ජීවත් වීමටද සිදුවනු ලබනවා. එබැවින් ඔබ මෙතෙක් ක්‍රියා කළ අයුරින්ම සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන ඇති සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හා මාර්ග උපදේශ අනුව ක්‍රියා කරමින් ඔබ ආසාදිතයෙක් නොවීමට අන් අය වෙත රෝගය බෝ නොවන අයුරින් ඉදිරියට වගකීමෙන් ක්‍රියා කරනු ඇතයි මා අපේක්ෂා කරනු ලබනවා. කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද මේ වන විට 18,000 ඉක්මවා තිබෙනවා. මේ අතර නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණය අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. COVID-19 ආසාදිත මරණ 5ක ඊයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම COVID-19 ආසාදිත මරණ 5ම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇති අතර ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග නියුමෝනියාව වැළඳීම බවයි. කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද නිවසේදීම මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගය COVID-19 ආසාදනයත් සමග උත්සන්න වීම මරණයට හේතු වී ඇති බවයි.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුළම මිය ගොස් ඇති අතර ඔහු මරණයට පත් ඇත්තේ දියවැඩියා රෝගී සංකූලතා සමග COVID-19 ආසාදනය වීමෙන්. රත්මලාන ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්ද නිවස තුළම මිය ගියා. දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමග COVID-19 ආසාදනය වීම මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. COVID-19 ආසාදිත කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් පූණානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කිරීමෙන් අනතුරුව වැලිකන්ද මූලික රෝහලට මාරු කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුගේ මරණයට හේතුව අධික රුධිර පීඩනය සමග COVID-19 ආසාදනය වීම බවයි. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතින් 401 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් 3 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි මුහුදු ආරක්ෂකයින් 3 දෙනෙක්. ආසාදිතින් 398 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 201 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 82 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 32 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සමස්ත බස්නාහිර පළාත තුලම යම් අවදානමක් තියෙනවා. ඒකෙන් වැඩිම අවදානම කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික්කයේත් වැඩිම අවදානම තියෙන කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. මේ වෙනකොට සෞඛ්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කළා තියෙනවා කොළඹ මහනගර සභා සීමාව අධි අවදානම් ප්‍රදේශයක් විදිහට. අධි අවදානම් තත්ත්වයක් මතුවලා තියෙනවායි කියන තත්ත්වය. එතකොට මේ අවදානමට සරල ප්‍රතිචාර දැක්වීම බලධාරීන්ගේ වගකීම, අවදානමට සරලන විදිහට වගකීම් සහගත හැසිරීමක් දැක්වීම ජනතාවගේ වගකීම. එතකොට මේ දෙක හරියට සමපාත වුණොත් එහෙම කොළඹ තත්ත්වය අපිට යම් කෙටි කාල සීමාවක් ඇතුළත පාලනය කරගත හැකි මට්ටමේ තාමත් තියෙන්නේ. නමුත් අපි ඒ සත්‍යය හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ කේන්ද්‍රය කොළඹ මහනගර සභා සීමාවෙන් එහාට විහිදෙන්න ඉඩ තියෙනවා. අර ගම්පහ වුණා වගේ. අනිත් පළාත් වලට මේක කුරුණෑගලට, වයඹට, උතුරට, නැගෙනහිරට, දකුණට, මධ්‍යමට ව්‍යාප්ත වෙන එක වැළැක්වීම මේ මොහොතේ අපේ වගකීමක් වෙනවා. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිත COVID-19 පොකුරෙන් ආසාදිතින් 14564 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් 11505 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව වාර්තා වී ඇති අතර 3059 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව වාර්තා වුණා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයින්ගෙන් 8785 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව 26 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස අද හඳුනාගෙනුණා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ අතර නිලධාරීන් 5 දෙනෙකුද වන බවයි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු මේ වන විට COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් 12 දෙනෙකු, කොළඹ මැගසින් බන්ධනාගාරයේ සැකකරුවන් 5 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 70 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස අද හඳුනාගෙනුණා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 532ක්. වද්දුව පොතුපිටිය ගොරකගහවත්ත ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. හැටන් දුඹුරුගිරිය ප්‍රදේශයේ තවත් කාන්තාවක් COVID-19 ආසාදිත බවට හඳුනාගෙනුණා. මීට පෙර එම ප්‍රදේශයෙන් එකම පවුලේ 5 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙනුණු අතර ඊයේ හඳුනාගත් කාන්තාව ඔවුන්ගේ ඥාතියෙකු බවයි සෞඛ්‍යාංශ පැවසුවේ. මේ අතර නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේ නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක PCR පරීක්ෂණ 11105ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,91,948ක්. මේ අතර රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහජනක කඩිනම් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් බේස්ඩ් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් යන පරීක්ෂාව සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කරනවා. ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂාව සිදු කරන්නේ සාම්පලය ලබා ගන්නා ස්ථානයේදීමයි. රසායනාගාරයකට යැවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිඵල විනාඩි 30ක් වගේ කාලයක් තුළදී අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඊටාත්ම කඩිනමින් අපිට අවදානම් කණ්ඩායම් වල සිටින රෝගීන් අපිට හඳුනා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම සමීප ආශ්‍රිතයින් අතර රෝගීන් හඳුනා ගැනීමටත් ඒ රෝගීන් නොවන අය නිරෝධායනය කිරීමටත් එයින් පහසු වෙනවා. මේ අවස්ථාවේදී දැඩියම අවධානම ලක් වෙලා තියෙන කොළඹ මහනගර සභා සීමාවත් ඒ ආශ්‍රිත අනිත් ප්‍රදේශවලත් අපිට මේ පරීක්ෂණය කිරීම තුළින් කඩිනමින් රෝගීන් හඳුනාගෙන සමාජයෙන් වෙන් කර ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පුළුවන් වෙනවා. COVID-19 ආසාදිතයින් 401 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18000 ඉක්මවා ගියා. ඒ අනුව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18075ක්. ඉන් 5799 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 12210ක්. මේ අතර මිනුවන්ගොඩ COVID-19 පොකුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂයෙන් වරාය අත්‍යවශ්‍ය සේවාවක් තමයි. නමුත් මේ අවස්ථාවේදී මේ කොවිඩ් එකත් එක්ක විශාල බලපෑමක් අපිට ඇති වෙලා තියෙනවා. මේ බලපෑම නිසා අපේ විශේෂ ක්‍රියාකරුවන් යම් ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිරෝධායනයට සෑහෙන පිරිසක් අපි ලක් කරලා තියෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට වරාය පවත්වාගෙන යාමට යම් බාධක සෑහෙන ලෙස ඇතිලා තියෙනවා. මේ බලපෑම මඩ පවත්වාගෙන රජයේ ආයතන නිසා අපට සිදු වෙනවා තාවකාලික ක්‍රියාමාර්ග වලට යන්නේ. කියන්නේ අපි විශ්‍රාමිකයන් කැඳවන්න සිදු වෙනවා. වෙනත් මිනිස් සම්පත් සපයන ආයතන වලින් අපට කණ්ඩායම් බඳවා ගන්නට සිදු වෙනවා තාවකාලිකව. මේ වගේ දේවල් අපේ තියෙන නීති රීති රාම යටතේ කිරීමට අපහසුතාවයක් තියෙන නිසා මේ නීතිමය පසුබිමක් අපට ලබා දීමට තමයි විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය සේවාවක් බවට මේ වෙලාවේ පත් කරලා තියෙන්නේ. දිලිත් වෙදාරච්චි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් අමුවෙන් මාළුවෙකු අනුභව කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව අද උදෑසන පත්තරේ වැඩසටහනෙන්ද මන්ත්‍රීවරයා සම්බන්ධ කරගනිමින් විමසා බැලුවා. මම ඉල්ලීමක් කරන දීවර අමාත්‍යංශයෙන් දීවර ඇමතුමාගෙන් රටට ඍජුව ප්‍රකාශයක් කරන්න වෛද්‍යවරු හරහා මේ පරීක්ෂණයක් කරලා මේ මාළු කෑවම පිසු මාළු කෑවම මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. ඊයේ තංගල්ලේ වරායට ගිහලා මම මේ මාළු ගෙනාවේ පෙන්නන්න මේ රටේ අහිංසක ජනතාවගේ මට ජනතාවගේ මං ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්න පුළුවන්. ඔබතුමාගේ අරමුණ නම් පැහැදිලි. ඒ කියන්නේ දීවර ප්‍රජාව වෙනුවෙන් තමයි ඔබතුමා මේ පෙනී සිටීම කරන්නට ඇත්තේ. ඒ කියන්නේ මාළු කන්න බය වෙන්න එපා කියලා ජනතාවට තේරුම් කරන්න. ඒත් අමු මාළු කාලා මෙහෙම පෙන්නනවාද මන්ත්‍රීතුමා? ඒක වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නේද? මම පෙන්නුවේ රටේ සුන්ට මේ මාළු කාලා පෙන්නුවේ මේ අමු මාළු කන්න කියලා නෙවෙයි. රටේ ජනතාවට බය වෙන්න එපා කියන එක. දැන් අපේ ගම් පළාත්වල ඒ කාලේ යක්කු පෙරේත කුම්මාඩුවට බැවුනාම දවසක් තොවිල් නටනවා. තොවිල් නටන බය අරවන. ඒ වගේ මේ රටමැදින් ඉරුණ ජනතාවගේ බය යන තමයි ඒ තොවිල් මම විනාඩි 5න් තොවිල් නටලා අද බය ඇරෙව්වා. අද රටේ ලංකාවටේම දීවරයම කතා කරලා කියනවා අපි මාළු මිල අපේ නැගලා කියලා. ඉතින් ඒක කරගන්න තමයි මට මේ අවස්ථාවේදී උත්තර කරගන්න. බොහොම ස්තුතියි. ඔබතුමාගේ පැත්තෙන් මේ උත්තරය ලැබුණා. මෙතෙන්දී අපි පැහැදිලිවම සඳහන් කළා එතුමාගේ අරමුණ වෙන්න ඇත්තේ බය නැතුව මාළු කන්න කියන දීවර ප්‍රජාව වෙනුවෙනුත් කතා කරන්න ඇති. නමුත් මෙතෙන්දී අමුවෙන් මාළු කෑමත් එක්ක යම් වැරදි පූර්වාදර්ශයක් කවුරු හරි ගන්න පුළුවන්. එතුමත් සඳහන් කළා එහෙම කරන්න කියලා නෙවෙයි පිසුව මාළු ආහාරයට ගන්න කියලායි කිව්වේ කියලා. අපි මේ පිළිබඳ වෛද්‍ය මතය විමසන්නටයි දැන් සූදානම් වෙන්නේ. පළවෙනි දේ තමයි මේ මාළු අමුවෙන් කන එක ගැන අපි ඉගෙනගෙන තියෙන විදිහට ඒකෙන් රෝග ගණනාවක් එන්න පුළුවන්. පළවෙනි එක තමයි අර ඒ මාළුවාගේ හැමේ සහ ඇතුලේ කොටස් වල සමහර පැරසයිට්ස්ලා කියලා. ඒ කියන්නේ ටිකක් ලොකු ප්‍රමාණයේ ශුද්ධ ජීවීන් වසනවා. ඒවොන් අපේ ඇඟට එන්න පුළුවන්. ඒක උදාහරණයක් හැටියට ඇනිකාසියාසිස් කියන පණුවෙක් කියන එමටෝඩ් කියන වර්ගයේ පණුවෙක්. ඒ පණුව සම්බන්ධ වෙලා අපිට රෝග ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ටේප් වර්ම් කියලා පණුවෙක් අපේ රටේ අඩුයි. අමුයෙන් මාළු පරිභෝජනය කරන රටවල් තියෙනවානේ. අපේ කලාපෙත් තියෙනවානේ. ජපානයේ චීනයේ වගේ රටවල් වල මේ ප්‍රශ්න තියෙනවා. අනිත් එක තමයි සැල්මොනෙල්ලා ලිස්ටීරියා වගේ බැක්ටීරියා වර්ග මේ නිසා පැතිරිලා රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අමුයෙන් මාළු කනකොට ඒ මාළුවාගේ තැවරිච්ච විවිධාකාරයේ ද්‍රව්‍ය අපේ ඇඟට ඇතුල් වීම තුළ අසාධ්‍යතා වගේ දේවල් වෙන්න තියෙන හැකියාවත් බෙහෙවින් වැඩි. ස්වර්ණවාහිනී රන්කාසි වැස්සේ තවත් රන්කාසි වාසනාවන්තයින් 5 දෙනෙකු ඊයේ බිහි වුණා. ඒ අනුව ඊයේ රන්කාසි බෙදී ගියේ වන්තුව, හලාවත, මිද්දෙනිය, නුවරඑළිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලටයි. ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹා ස්වර්ණ මහල් වෙතින් රන්කාසි දිනා ගන්න. ඊයේ රාත්‍රී 7ට විකාශය වූ ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතරතුර මුල්ම රන්කාසි හිමි කර ගැනීමට වාසනාව උදා කරගත්තේ හලාවත රසිකා දමයන්ති. වාදුව ක්‍රිෂාන්ති පෙරේරා අග්නි පියාපත් ටෙලිනාට්‍ය අතරතුරත් නුවරඑළියේ ඉන්ද්‍රජිත් හැරිසන් ජයසූරිය හොඳ වැඩේ ටෙලිනාට්‍ය අතරතුරත් මිද්දෙනියේ සුරේකා කුමාරි හදවතේ කතාව නරඹන අතරතුරත් රන්කාසි වරම් හිමි කරගත්තා. ස්වර්ණවාහිනියේ සිහින සමාගම ටෙලිනාට්‍ය නරඹා තිරේ දිස් වූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර
7075 SMS කර බත්තරමුල්ලේ අනුෂිකා ඊශ්වර රන්කාසියක් දිනා ගත්තා. යලිත් ඔබට රන්කාසි දිනා ගැනීමට අද රාත්‍රී 7 සිට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා එක්වන්න ස්වර්ණවාහිනී ටෙලි පෙරහැර සමගින්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. රාජකාරී කටයුතු සිදු කරන අතරතුර පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකට මහරගම නගර සභා මන්ත්‍රීවරියකගේ සැමියෙකු විසින් තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. එම තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට මුහුණ පෑ ග්‍රාම නිලධාරීවරිය මහරගම පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙපානම පන්නපිටිය 529 ග්‍රාම සේවා වසම භාරව කටයුතු කරන චාරුණී ජීවිකා නම් ග්‍රාම නිලධාරීවරිය සිය කාර්යාලයේ කටයුතු කරමින් සිටින අතරතුර ඊයේ සවස 6:40ට පමණ අදාළ සිද්ධියට මුහුණ පා තිබෙනවා. ඒ අවස්ථාවේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසලට පැමිණි මහරගම නගර සභාවේ වරුණි මනතුංගගේ නැමැති නාගරික මන්ත්‍රීවරියගේ සැමියා වන දුමින්ද පුෂ්පකුමාර නැමැති අදාළ පුද්ගලයා තමන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කළ බව අදාළ ග්‍රාම නිලධාරිනිය සඳහන් කළා. ඒ අවස්ථාවේ කාර්යාලයේ සිටි තවත් අයෙකු එම තර්ජනය කිරීම සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කොට තිබෙනවා. එක ෆෝන් එක ගන්න නැතුව අරකයි මේකයි. හරි? කතා කරන්න දැනගන්න ඉස්සෙල්ලා. හරිද? දැන් කවුද ඔය කතා කරන්නේ? අවශ්‍ය කරන අපිත් ඇවිල්ලා ඉන්නේ. හරි? මට මේ කතන්දර අහන්නේ පැමිණිලි කරන්න පුළුවන් ඕනතරක පැමිණිලි කරන්න මට විරුද්ධ. හරි? එච්චරයි. හෙට එනකො පන්සලට. හෙට එනකො දෙන්න පන්සලට. එච්චර කාලයක් අපි මේ සද්ද නැතුව හිටිය මනුස්සකමට. හරි? අන්න ඒක විතරක් කරන්න හදන්න දැනගන්න ඔයක. COVID-19 හමුවේ අසරණව සිටින ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම ඇතුළු රාජකාරී කටයුතු තමාගේ කැමැත්ත පරිදි සිදු විය යුතු බවට සඳහන් කරමින් අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ ග්‍රාම නිලධාරීවරියට තර්ජනය කොට තිබූ බවත් අප වාර්තාකරු පැවසුවා. අපේ දෙපානම ග්‍රාම නිලධාරී තුමියට මහජන නියෝජිත වරියගේ මහත්තයා පැමිණලා තර්ජනයක් කිරීම නිසා ග්‍රාම නිලධාරී තුමිය මහරගම පොලිසියේ පැමිණිල්ලකුත් සඳහන් කරලා ඊ රාත්‍රියේ ඒ සමගින් ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි සෝදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.